හරිද? ප්‍රකාශනයේ චුට්ටක් ඉන්නරි කියන්නේ ලියම් ප්‍රකාශනය භෞතික තත්ත්ව හරියට දාන්න හරිද ලිව්වද? හරි. එහෙනම් අපි ගත්තොත් KP රඳාපවුල් දෙන්නේ මොනවා මතද? උෂ්ණත්වය මත විතරයි. කියලා මෙහෙම ලියන්නකෝ. KP සමතුලිතතා නියතයක් බැවින් KP සමතුලිතතා නියතයක් බැවින් එය උෂ්ණත්වය මත පමණක් රඳා පවතී. සමතුලිතතා නියතයක් බැවින් එය උෂ්ණත්වය මත පමණක් රඳා පවතී. හරි. එහෙනම් අපි අර ඉදා වගේම එකකට KP ගණනය කරමු ප්‍රකාශනය ලියලා. කියලා මෙහෙම ලියන්න. පහත වායුමය සමතුලිතය සඳහා KP නිරූපණය කර KP ගණනය කරන්න. KP නිරූපණය කර KP ගණනය කරන්න. මෙයාගේ ආංශික පීඩන මම දෙනවා. මෙයා 0.5 වැඩි කිරීම 10.5 පැස්කල්. මෙයා 1 වැඩි කිරීම 10.5 පැස්කල්. මෙයා 2 වැඩි කිරීම 10.5 පැස්කල්. හරි. අපිට දැන් ගණනය කරලා උත්තරය එවන්න බලන්න කීයද කියලා. හරිද? KP ගණනය කරලා මම හදන්න ඉස්සෙල්ලා උත්තරේ දාන්න බලන්න chat එකට දාන්න බලන්න. උත්තරේ හදපුවා එවන්න බලන්න KP. ඉස්සලා KP නිරූපණය කරන්න කො හදපුවා එවන්න බලන්න උත්තරේ. KP හදුවා නම් එවන්න.
හරි. තිනුලගේ උත්තරේ හරි. තිනුල හරි උත්තරේ. හරි. එක උත්තරයක් ආවා. ලක්ෂානිගෙත් හරි උත්තරේ. ලක්ෂානිගෙත් හරි උත්තරේ. අනිතා දාන්න බඩ උත්තර. තිනුලගේ හරි ලක්ෂානිගේ හරි. को අනිත්‍යගේ උත්තර දාන්න ගන්න. එවන්න උත්තර. හරි දෙන බලමු නිරූපණය කරන්න. KP නිරූපණය කරොත් කොහොමද දෙන්නේ? KP කියන්නේ P ඇමෝනියා ගෑස් වල වර්ගය P N2 ගෑස් P H2 ගෑස්. එහෙනම් මේකද මොකද ප්‍රතිඵලවල මෙයාගේ ස්ටොයිකියොමීතිය බලයට ගත්තා. මෙයාගේ ආංශික P ස්ටොයිකියොමීතිය 1යි මෙයාගේ 3යි. හරි. දැන් බලමු KP කියලා. එහෙනම් මේකේ වර්ගය 2 වැඩි කිරීම 10.5 පැස්කල් වර්ගයක් එන්න ඕනේ. 0.5 වැඩි කිරීම 10.5 පැස්කල්. මෙතන 1 වැඩි කිරීම 10.5 පැස්කල් වල තුන්වෙනි බලය එන්න ඕනේ. එහෙනම් මේක සුළු කරොත් උඩට එනවා. මෙතන එනවා 4 වැඩි කිරීම 10.10යි පැස්කල් වර්ගය. එතන පැස්කල් ඝනයක් එනවා 10.15ක්. එතන එනවා 0.5 වැඩි කිරීම 10.20යි පැස්කල් 4 වෙනි බලය. මේක 0.5 බෙදුවොත් මෙතන 8යි. උත්තරේ එනවා 8 වැඩි කිරීම 10/10යි පැස්කල් වර්ගයට කියලා. ඔය විදිහට KP ගණනය කරන්න පුළුවන් අපිට. අද මේකයි KP ගණනය කරන ක්‍රමය. මේ විදිහට KP ගණනය කරන්න පුළුවන් කීයද කියලා. අපා පොඩි උදාහරණයක් හදමු බලන්න අපි. අයිලට මේක ලියන්න බලන්න. H2 gas හා I2 gas H2 gas හා I2 gas එකිනෙක ප්‍රතික්‍රියා කර H2 gas හා I2 gas එකිනෙක ප්‍රතික්‍රියා කර HI සාදයි. HI සාදයි. H2 gas
I2 gas. HI gas සාධනය. මෙම සමතුලිතය සඳහා KP ගණනය කරන්න. KP ගණනය කරන්න. ආංශික පීඩන මෙන්න මේ වගේ දීලා තියෙනවා. 0.5 වැඩි කිරීම 10.5යි. 0.5 වැඩි කිරීම 10.5යි. මේක 2 වැඩි කිරීම 10.5යි. ඔක්කොම පැස්කල් වලින් දීලා තියෙන්නේ. හරි. අරගෙන මට උත්තරේ එවන්න බලන්න. කොහොමද එවන්න ඕනේ? හදලා ඔක ලේසියෙන්ම සුළු වෙනවටක් දාලා මේක හදලා අපි අර සමතුලිතාන්විත එක ලක්ෂණ කරලා ඔය ඔක්කොම සමතුලිතයන්ට හරියන ගාන ඔක්කොම KPKC ගණන් වලට හරියන ගානක් තියෙනවා අපි ඒක හදමු බලන්න. ඒක හැදුවා නම් ඒක තුල තියෙන ඔක්කොම තියරි ටික. හරි මට උත්තරේ එවන්න බලන්න. හරි. තිනුලගේ උත්තරේ හරි. තිනුලගේ උත්තරේ හරි. අනිත් අයත් එවන්න බලන්න. හරි. ලක්ෂානිගේ හරි උත්තරේ. තිනුලගේ හරි ලක්ෂානිගේ හරි. අනිත් අයත් දෙන්න බලන්න උත්තරේ. කො ජයතු හරියට සුළු කරාද? පොඩ්ඩක් බලන්න සුළු කිරීමේ වැරද්දක් තියෙනවා. ජයන්තුගේ සුළු කිරීමේ වැරද්දක් තියෙනවා හදන්න ඒක. සඳුපමාගෙත් සුළු කිරීමේ වැරද්දක් තියෙනවා. බෙදීම වැරද්දලා තියෙන්නේ වෙන තරක් නෙමෙයි. හරිද? එහෙනම් මේකට KP ලියමු. KP ලියුවොත් කොහොමද එන්නේ? PHI gas මේකේ දෙක නිසා වර්ගයක් වෙන්න ඕනේ. PHI gas PI2 gas. දෙක 10 නිසා මම දෙපාරක් ලියා ගන්නම්. දෙපාරක් ලියුවත් එකයි එකපාර වර්ග කරත් එකයි ඈ. ඒතර මෙතන තියෙන්නේ 0.5යි වැඩි කිරීම 10.5යි පැස්කල් 0.5 වැඩි කිරීම 10.5යි පැස්කල් කියලා ගත්තා. ඒතර මේකට 10.5ට මේක කැපෙනවා. මේකට මේක කැපිලා යනවා. ඒතර 0.5 දෙකෙන් බෙදු 2.5න් බෙදුවොත් 4යි. මෙතන බෙදුවොත් 4යි. 4ක් 4 16ක් කෙලෙන්න ඕනේ KP අගය. ඒක ඒකක නැතුව එන්නේ. හරිද? ඔය 8 ආවා නම් 8 ආවයි කියන්නේ මේ එක තැනයි බෙදලා තියෙන්නේ. අනිත් තැන අමතක වෙලා ඒකයි ඈ. මෙතන දෙකම 0.5න් බෙදෙන්න ඕනේ. ඒකයි. එතන තමයි අමතක වෙලා තියෙන්නේ. හරි. ඒ වගේ ලේසියෙන්ම KP ගණනය කරගන්න පුළුවන් අපිට. හරි.
හරි ඊට පස්සේ මාතෘකාව ලියන්න අලුත් මාතෘකාවක් සමතුලිතතා නියතයක ලක්ෂණ කියලා. සමතුලිතතා නියතයක ලක්ෂණ. සමතුලිතතා නියතයක ලක්ෂණ. සමතුලිතතා නියතයක ලක්ෂණ. හරිද අපි දන්නවා සමතුලිතතා නියතයක ලක්ෂණ මොනවද කියලා. හරිද අපි මූලිකව දන්නවා සමතුලිතතා නියතයක් රඳා පවතින එකම එක සාධකයක් මත විතරයි මොනවා මතද උෂ්ණත්වයේ මත විතරයි. පළවෙනි එක ලියන්න. සමතුලිතතා නියතයක් උෂ්ණත්වයේ මත පමණක් රඳා පවතී. සමතුලිතතා නියතයක් උෂ්ණත්වයේ මත පමණක් රඳා පවතී. සමතුලිතතා නියතයක් උෂ්ණත්වයේ මත පමණක් රඳා පවතී. ඒක තමයි පළවෙනි ලක්ෂණය. හරි ඊළඟ දෙවෙනි එක අපි දන්නවා දැන් සමතුලිතතා නියතයකට ස්ථිර ඒකකයක් නැහැ. ඒකකය මොකද වෙන්නේ ප්‍රතික්‍රියාවෙන් ප්‍රතික්‍රියාවට වෙනස් වෙනවා. ඊළඟ එක ලියන්න. සමතුලිතතා නියතයේ ඒකක ප්‍රතික්‍රියාව මත රඳා පවතී. සමතුලිතතා නියතයේ ඒකක ප්‍රතික්‍රියාව මත රඳා පවතී. ඒකක ප්‍රතික්‍රියාව මත රඳා පවතී. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවෙන් ප්‍රතික්‍රියාවට ඒකකය වෙනස් වෙනවා කියන එක. ඒ තමයි දෙවෙනි ලක්ෂණය. හරි. ඊළඟට අපි කරොත් දැන් එකම සමතුලිතය කියන්නකො දැන් මේ සමතුලිතය කියලා අපි උෂ්ණත්ව දෙකකදී කරොත් සමතුලිතතා නියතයට Kp හෝ Kc සඳහා ලැබෙන්නේ අගයන් දෙකක්. ඊළඟට ලියන්න. එකම සමතුලිතය උෂ්ණත්ව දෙකක් යටතේදී සිදු කළ විට සමතුලිතතා නියතය සඳහා අගයන් දෙකක් ලැබේ. සමතුලිතතා නියතය සඳහා අගයන් දෙකක් ලැබේ. සමතුලිතතා නියතය සඳහා අගයන් දෙකක් ලැබේ. හරිද අපිට අගයන් දෙක සංසන්දනය කරලා බලන්න පුළුවන් සමතුලිතය තාපදායකද තාප අවශෝෂකද කියලා බලන්න පුළුවන්. එම සමතුලිතතා නියත දෙක සංසන්දනය කිරීමෙන් ප්‍රතික්‍රියාව තාපදායකද තාප අවශෝෂකද බව නිගමනය කළ හැක. තාපදායකද තාප අවශෝෂකද බව නිගමනය කළ හැක. හරි ඊළඟ එක තමයි Kc ප්‍රකාශයක් ලියනකොට දැන් සමතුලිත සංරචකයක් තියෙනවා. ඒකේ ඝන ද්‍රව හා වායු කියන තුනම තියෙනවා. එතකොට Kc ලියනකොට ඝන ද්‍රව්‍ය ඉවත් කරලා ද්‍රව සහ වායු අරගෙන ලියන්න පුළුවන්. ඝන ද්‍රව්‍ය ගන්නෙ නැහැ. මේව ලියන්න ඊළඟට ඊළඟ කරුණ. Kc ප්‍රකාශනයක් ලිවීමේදී ඝන ද්‍රව්‍යයන් අතහැර
ද්‍රව හා වායු පමණක් සලකනු ලැබේ. ද්‍රව හා වායු පමණක් සලකනු ලැබේ. හරිද? හිතන්න මේ වගේ එකක් කියලා. A solid, B AQ, C AQ, D AQ. හරිද? මේකට අපි KC ප්‍රකාශනය කියනවා නම් විතරක් අත්හරින්න ඕනේ. C AQ සාන්ද්‍රණය, DQ සාන්ද්‍රණය, B AQ සාන්ද්‍රණය කියලා ඝන ද්‍රව්‍ය අතහැරලා ලියන්න ඕනේ. අගිර පෙන්නන්න දෙක. හරිද? තව එකක් ගමු මේ වගේ. P solid, Q AQ, R AQ, S gas. මේක ගත්තොත් මේ තුනම සලකන්න පුළුවන්. ගෑස් එකක් ගන්න පුළුවන්. අපිට solid විතරයි අතාරින්නේ KC ලියනකොට. KC කියන එක සමානයි R AQ සාන්ද්‍රණය, S gas වල සාන්ද්‍රණය, Q AQ සාන්ද්‍රණය කියලා ගන්න පුළුවන්. දැන් මෙතෙන්දී වායුවක සාන්ද්‍රණය ගණනය කරගන්න ඕනේ කීයද කියලා. හරිද? ඊළඟ එක තමයි අපි KP ප්‍රකාශනයක් ලියද්දී ඝන සහ ද්‍රව දෙකම අතහැරලා වායුමය සංරචක විතරයි සලකන්නේ. මොකද ද්‍රවයකට ආංශික භේදයක් ලියන්න බැරි නිසා. ඊළඟ එක ලියන්න. KP ප්‍රකාශනයක් ලිවීමේදී ද්‍රව හා වායුමය සංරචක දෙකම අතහැර ලිවිය යුතුය. හරි. අපි හිතමු A solid, B AQ. දැන් මේක B gas ගමුකෝ. B gas, C Q, D gas. මෙහෙම තිබුණොත් solid එකක් අතාරිනවා, AQ එකක් අතාරිනවා. එහෙනම් මෙයාලා විතරයි අපි අරගන්නේ. KP සමානයි PB gas කියලා ගන්න පුළුවන්. මේ විදිහට. ලියන්න එක. අන්න ඒක තමයි KP සහ KC ලියද්දී දැනගන්න ඕනේ කරුණු මොනවද කියලා. ඒක තමයි විශේෂ කරුණු. හරි එහෙනම් පොඩි උදාහරණයක් හදමු බලන්න. දැන් ලොකු ගාණක් හදන්න යන්නේ අපි. මේක ලියන්නකෝ. උදාහරණ P නැමැති වායුව සෙල්සියස් 100ට ඉහළදී Q හා R ලබා දෙමින් පහත ආකාරයට ප්‍රතිවර්තයව විඝටනය වේ.
මේ විදිහට ක්ලියර් කරන්න. කියන්න එහෙම ලියන්න. සෙල්සියස් 27 දී සෙල්සියස් 27 දී පරිමාව 4.157යි පරිමාව 4.157යි ඝන ඩෙසිමීටර් වන පරිමාව 4.157යි ඝන ඩෙසිමීටර් වන බඳුනක් තුල P වායුව පමණක් පවතින අතර පීඩනය 1.2 වැඩි කිරීම 10.5 පැස්කල් වේ. 1.2 වැඩි කිරීම 10.5 පැස්කල් වේ. එකයි දශම දෙක වෙන 10.5 පැස්කල් වේ. ඉන්පසු මෙම බඳුන සෙල්සියස් 127ට රත් කළ විට සෙල්සියස් 127ට රත් කළ විට සමතුලිතය ඇති වී පද්ධතිය තුල මුළු පීඩනය 2.4 වැඩි කිරීම 10.5 පැස්කල් විය. 2.4 වැඩි කිරීම 10.5 පැස්කල් විය. පළවෙනි ප්‍රශ්නේ ලියන්න. පළවෙනි ප්‍රශ්නේ සෙල්සියස් 27 දී හා 127 දී පද්ධතිය තුල මුළු වායු මවුල සංඛ්‍යා සොයන්න. පද්ධතිය තුල මුළු වායු මවුල සංඛ්‍යා සොයන්න. පද්ධතිය තුල මුළු වායු මවුල සංඛ්‍යා සොයන්න. ඊළඟ කොටස දෙවෙනි එක 127 දී එක් වායුවේ මවුල සංඛ්‍යාව සොයන්න. 127 දී එක් වායුවේ මවුල සංඛ්‍යාව සොයන්න. එක් වායුවේ මවුල සංඛ්‍යාව සොයන්න. ඊළඟ එක 127 දී එක් වායුවේ ආංශික පීඩනයත් ගණනය කරන්න. ආංශික පීඩනයත් ගණනය කරන්න. ඊළඟට සමතුලිතය සඳහා KP නිරූපණය කර KP ගණනය කරන්න. KP නිරූපණය කර KP ගණනය කරන්න. හරි. ඊළඟ එක සමතුලිත ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායකද
තාප අවශෝෂකද සමතුලිත ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායකද තාප අවශෝෂකද බව පෙන්වන්න. තාපදායකද තාප අවශෝෂකද බව පෙන්වන්න. ඊළඟට සමතුලිත පද්ධතියට ඊළඟ කොටස සමතුලිත පද්ධතියට හීලියම් මවුල 0.2ක් යෙදූ විට හීලියම් මවුල 0.2ක් යෙදූ විට උෂ්ණත්වය වෙනස් නොවේ නම් ඒ කියන්නේ 127 දීම තියෙනවා කියන එකයි. උෂ්ණත්වය වෙනස් නොවේ නම් මුළු පීඩනයත් සමතුලිතය සඳහා Kp අගයක් ගණනය කරන්න. මුළු පීඩනයක් සමතුලිතය සඳහා Kp අගයක් ගණනය කරන්න. සමතුලිතය සඳහා Kp අගයක් ගණනය කරන්න. ඊළඟ එක තමයි මොනවද? ගණනයේදී යෙදූ උපකල්පන සඳහන් කරන්න. අන්තිම කොටස. ගණනයේදී යෙදූ උපකල්පන සඳහන් කරන්න. ගණනයේදී යෙදූ උපකල්පන සඳහන් කරන්න. ගණනයේදී යෙදූ උපකල්පන සඳහන් කරන්න. හරි. හදන්න පටන් ගන්න බලන්න ඒ ගාන. හරි. දැන් ඔය ගාන ඇතුලේ ඔක්කොම තියරි ටික තියෙනවා ඈ. හරි. කොටස් පිළිවෙලට පටන් ගන්න බලන්න හදන්න. පටන් ගන්න බලන්න හදන්න. එහෙනම් පළවෙනි කොටසට අපි PV සමාන nRT දාමු ඉස්සෙල්ලාම PV සමානයි nRT. මුළු පීඩනය 1.2 වැඩි කිරීම 10.5 පැස්කල් 4.157 10 ඍණ 3යි n
8.31 වැඩි කිරීම 300යි. 10 න් 3ට 10 5ට බිංදු 2 කැපෙනවා. මේකට මේක කැපුණොත් මෙතන 2යි. 1.26 බෙදන් දෙන්නේ 12 6 බෙදුවොත් 2යි. එහෙනම් මේක 0.2යි කියලා එන්න ඕනේ. ඉස්සලම මවුල සංඛ්‍යාව. ඊළඟ 127 දිත් ওই විදිහටම දාන්න මුළු පීඩනය 2.4 වැඩි කිරීම 10 5යි 4.157 10 ඍණ 3යි n 8.314 වැඩි කිරීම 400යි. ඒත් මේකට මේක කැපිලා යනවා. මෙතනින් කැපුණොත් 2යි. එතන 8යි. 24 8න් බෙදුවොත් 3යි 2.4 නම් 0.3යි මවුල. හරිද? මවුල සංඛ්‍යා දෙක වෙන වෙනම හොයාගත්තා. දැන් ඔයගොල්ලෝ දෙන්න එනවා. හරි ඉතින් මවුල සංඛ්‍යා දෙක හොයාගන්න 0.2යි 0.3යි කියලා. හරි ඊට පස්සේ මෙතන ලකුණු කරන්න ඕනේ සමතුලිතයේ මේකේ ළඟ. සමතුලිත මවුල සංඛ්‍යාවන් හොයාගන්න. මෙයාගේ ස්ටාර්ට් එකේදී ආරම්භයේදී මෙයාගේ තිබුණා මවුල 0.2ක්. එහෙනම් සමතුලිත වෙනකොට 0.2කින් x කියලා ප්‍රමාණයක් ගියොත් මේකෙන් x ලැබෙනවා. හරිද? එහෙනම් මේ තුන් දෙනාගේම එකතුව තමයි මෙතන 0.3යි කියලා ලියන්න තියෙන්නේ. එහෙනම් මේ තුන් දෙනා එකතු කරලා මෙයාට සමාන කරන්න. 0.2 ඍණ x ධන x 0.2 ඍණ x ධන x සමානයි 0.3යි. මේක සුළු කරොත් x වලට එනවා 0.1යි මවුල කියලා. එහෙනම් x වලගේ මෙතනින් ගන්න පුළුවන්. එහෙනම් මෙයාගේ 0.1යි 0.1යි දශම 2කින් අඩු වෙච්චා මෙයා 0.1යි. එහෙනම් තුන් දෙනාගේම මවුල සංඛ්‍යා සමානයි. හරිද? තව විනාඩියකින් කට් වෙයි ආයෙ ලොග් වෙන්න. දැන් අපි මේ විදිහට ලියලා තියමුකෝ. np සමානයි nq සමානයි nr 0.1යි මවුල කියලා. මේ විදිහට එක් සංරචකයේ මවුල සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. විනාඩියකින් කට් වෙයි ආයෙ ලොග් වෙන්න. මවුල සංඛ්‍යා සමාන නිසා ආංශික පීඩනත් සමානයි. ඒකත් එකපාරම හොයන්න පුළුවන්. p වල ආංශික පීඩනය, q වල ආංශික පීඩනය, r වල ආංශික පීඩනය. මුළු පීඩනය 2.4 වැඩි කිරීම 10 5යි මුළු මවුල සංඛ්‍යාව